සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නල් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද දින ධම්ගුණෙන් සිත් සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා ජූලි මාස 28 වන දිනට 39 වන ජන්මදිනයේ යෙදුන එච්.එම්. ප්‍රභාත් සමන්ත ස්වාමිපුරුෂයාට සෙත් පැතීම් පිණිස නම්බර් 194 1 සංගබෝවත්ත උළුවිටකේ ගාල්යන් ලිපිනේ පදිංචි පින්වත් ශිරෝමී ජයනෙත්ති මහත්මිය විසින් තමයි දායකත්වයේ දරන්නේ. පින්වත්නි, අපිට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. මේ වගේ උදාර ධර්මයක් මේ ලෝකෙට පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා සුන්දර ධර්මයක් මේ ලෝකෙට දේශනා කරේ. ලෝක සත්වයාට සැබෑම පිළිසරණ උදා කරන ධර්මයක් බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරා. ගොඩාක් පහදින්න ප්‍රසාදේ ඇති කරගන්න ඒ ධර්මයේ ගැන. මේ සුන්දර ධර්මයේ ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකේ මේ අසිරිමත් ධර්මයේ අවබෝධ කරලා ලෝකයට දේශනා කරනවා. මහා යහපත පිණිස, හිතසුව පිණිස, ලෝකයට සැපේ පිණිස මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් තමයි මේ දුක්ඛිත සංසාර ගමනින් එතර වෙන්න මාර්ගය කියා දෙන්නේ. මේ ධර්මයෙන් තමයි මාර්ගය කියා දෙන්නේ සතර අපායන් නිදහස් වෙන්න. මේ ධර්මයෙන් තමයි මාර්ගය කියා දෙන්නේ පින්වත්නි සුගතියේ උපදින්න. එච්චර සුන්දර ධර්මයක් තුන් ලෝකෙම වෙන කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. මේ ධර්මයට සම කරන්න පුළුවන් ධර්මයක් වෙන කොහෙවත් නැහැ. අපගේ වාසනාවකට පින්වත්නි ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට පමණ පෙර පහළ වෙලා දේශනා කරා. මේ වගේ අසිරිමත් ධර්මයක් කල්යාණ මිත්‍රයන් පහළ වෙලා ඒ ධර්මයේ ඉස්මතු කරපු නිසා අද අපි ඒ ධර්මයේ ගැන අහලා ගොඩාක් හිතේ ප්‍රසාදය ඇති කරගන්න මහන්සි ගන්නවා. අපිට බොහෝ කල් එක යහපත හිතසුව පිණිස පවතී. ඒ නිසා ඔබ සතුටු වෙන්න. සැබෑ ධර්මයේ කුමක්ද කියලා ඔබට යම් දවසක වැටහුණොත් ඔබ එදා ඉඳන් පුදුමාකාර පැහැදීමක් ඔබට ඇති වෙයි බුදුරජාණන් වහන්සේ ගැන. අනේ භාග්‍යතුන් වහන්සේ මේ වගේ ධර්මයක් දේශනා කරේ. ඔබ මේ ධර්මයේ ගැන පහදී, සංඝ රත්නය ගැන පහදී ඔබේ ජීවිතේ ධර්ම මාර්ගයේ පුරුදු කරන්න ගොඩාක් උපකාර වෙයි. මේ ධර්මයේ ගැන හොඳට දැනගෙන සිටීම. ඒ නිසා අපේ ජීවිතයේ සැබෑවටම හිත පහන් වෙන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. සිත සංසිඳී යන්නේ පින්වත්නි බුදු කෙනෙක්ගේ ධර්මයෙන්. හිත පහන් වෙලා යන්නේ බුදු කෙනෙක් වදාළ ධර්මයෙන්. ලෝකේ ඇත්ත කුමක්ද කියලා දේශනා කරේ භාග්‍යතුන් වහන්සේ. ලෝකේ යථාර්ථය මෙයයි කියලා දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ආන්නේ යථාර්ථය මොකද්ද කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ මනාකොට දේශනා කරා. ආන්නේ ඇත්ත හොඳට විමසුවොත් අපි පින්වත්නි ජීවිතේ අපේ ජීවිතේ හොඳ දැක්මක් අපිට නිර්වෘල් දැක්මක් හදාගන්න උපකාර වෙනවා. එයාට හොඳ ඍජු සිතක් උපදවා ගන්න උපකාර වෙනවා. ඒ වගේම පළල් දැක්මක් එයාට උපදවා ගන්න උපකාර වෙනවා. ජීවිතයේ යථාර්ථය මෙයයි කියලා කෙනෙක් වටහාගෙන සිටිනවා නම් කොච්චර උදාර ජීවිතයක්ද බලන්න. ඒතර බොහෝ අය මුලාවටපත් වෙලා ඉන්නේ මේ යථාර්ථය දන්නේ නැති නිසා.
හැබැයි යථාර්ථය විමසන්න කෙනෙකුට මේ ජීවිතයේ යථාර්ථය කුමක්ද කියන කාරණේ තේරෙනවා. එයාට පින්වත්නි එයාට තමයි සුවසේ එයාට තමයි පින්වත්නි සැපසේ වාසය කරන්න පුළුවන් වෙන්නේ. එයාට තමයි ජීවිතේ ඇත්ත දකිමින් වාසය කරන්න පුළුවන් වෙන්නේ. අටලෝ දහමට කම්පා නොවි ජීවිතය කියන්නේ මෙයයිනේ කියලා තේරුම් අරගෙන වාසය කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේ කෙනෙකුට. ඒ වගේ කෙනෙකුට කොච්චර සුන්දර හිතක්ද බලන්න. සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි හිතක් එතකොට ජීවිතයේ යථාර්ථය දකින්නවා කියන්නේ. එහෙනම් මේ යථාර්ථය දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනාට ධර්මයේ පුරුදු කරපු කෙනාට වාසනාව උදා වෙනවා. මේ ජීවිතයේ ස්වභාවය කුමක්ද කියලා තේරුම් ගන්න. ආන්නේ පිළිසරණ ලබා ගන්න පුළුවන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ හොඳට පුරුදු කළ යුතුයි. නුවණින් විමසිය යුතු දෙයක් එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව නුවණින් විමසීමෙන් තමයි මේ යථාර්ථය කුමක්ද කියන කාරණේ අපිට තේරෙන් ගන්නේ. ඒ ලෝකේ ඇත්ත ජීවිතයේ යථාර්ථය කුමක්ද කියන කාරණේ තේරුම් යන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව නුවණින් විමසීම. අපිට මේක ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන් දෙයක් වෙනවත්නි. ප්‍රායෝගිකව අපි නුවණින් විමසා බැලිය යුතු දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. නුවණින් විමසන්න අපිට මේ ධර්මයේ ගැන අප්‍රමාණ පැහැදීමක් ඇති වෙනවා. මේ ධර්මයේම අපිට තේරුම් යනවා. ධර්මයේම අපිට නිරවුල් වෙනවා. නුවණින් විමසන්න. එහෙනම් බලන්න කොච්චර ප්‍රඥාවක් එයාගේ ජීවිතයට උපදිනවද බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින්. ඒකනේ භාගතුන් වහන්සේ වදාළේ යථා සංඛාර දානස්මින් උජ්ජුතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචි ගන්ධම් මනෝරමං. මේ කසල ගොඩක මහා පාරේ තියෙන මේ බුදුරජාණන් වහන්සේ වදාලා මහා පාරේ තියෙන මඩ වගුරක වුණත් නෙළුම් මලක් හැදුනොත් ඒ මඩ වගුරේ හැදුන කියලා නෑ. ඒ නෙළුම් මල සුවඳ හමනවා. ඒ නෙළුම් මල පිපිලා හොඳට සුවඳ හමනවා. ඒවන් සංකාර භූතේසු අන්ධ භූතේ පුතුච්චනෝ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. ඒ වගේමයි කියන පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බලන්න හරියට අර මඩ වගුරේ පිපිච්ච නෙළුම සුවඳ හමනවා වගේ මේ පෘථග්ජන සමාජය තුල සාමාන්‍ය පෘථග්ජනයන්ගෙන් පිරී ගිය සමාජය තුල ප්‍රඥාවෙන් බබලනවා කියනවා. ප්‍රඥාවෙන් බබලනවා කියනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. එහෙනම් බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයා සැබෑම ප්‍රඥාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සැබෑම ප්‍රඥාවන්තයි. ඇයි ඒ ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට ප්‍රඥාව උපදිනවනේ. ඒ ධර්මයේ පුරුදු කරන කෙනාට ලෝකෝත්තර ප්‍රඥාව උපදිනවනේ. එයා තමයි ජීවිතයේ යථාර්ථය දකින්නේ. සාමාන්‍ය කෙනෙකුට වඩා එයා ගොඩාක් එයාට හිතන්න පුළුවන් කෙනෙක්. ඔබ කැමතිනම් විනිවිද දකින්න ජීවිතේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් විමසිය යුතුයි. ඔබගේ ජීවිතය සුන්දර වේ. ඔබට හිතාගන්න බැරි දැක්මක් ඔබට උපදී ජීවිතය පිළිබඳ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කොයි තරම් පරිවර්තනයක් අපේ ජීවිතේ ඇති වෙනවද? කොච්චර සුන්දරයිද බලන්න ධර්මයේ. යථාර්ථයේ තේරුම් අරගෙන සිටීම අපිට ගොඩාක් උපකාර වෙනවා එදිනදා ජීවිතය ගත කරද්දී. මේ ජීවිතයේ යථාර්ථය කුමක්ද කියලා තේරුම් අරගෙන ඉන්න කෙනයි පින්වත්නි මේයි ජීවිතයේ ඇත්ත කියලා දකින්නේ. ඒ කෙනා කලබල නැහැ. ඒ කෙනා නුවණින් විමසනවා. ආන්‍යයට අටලෝ දහමට කම්පා නොවි වාසය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට ගොඩාක් උපකාර වන කාරණා ටිකක් අපිට. ඔබ හොඳට මේ දහම් කාරණා අහගන්න. අහලා ඔබ නුවණින් විමසන්න. මේ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්න. ඔබේ ජීවිතේ දිනෙන් දින ප්‍රඥාවෙන් වැඩි. දිනෙන් දින ඔබට ඔබේ ජීවිතේ දකින්න පැත්තක් මේ ජීවිතේ දකින්න මාර්ග විවෘත වෙයි. මේ ජීවිතයේ යථාර්ථයේ දකින්න මාර්ග විවෘත වෙයි ඔබට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනවාද කාරණා ටික මේවා තේරුම් අරගෙන සිටිය යුතුයි අපි. පංචමානි භික්ඛවේ අලබ්බනීයානි ඨානානි සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. බලන්න මෙන්න මේ කාරණා පහ ලබන්න බෑ කියනවා.
මේ කාරණා පහ ලබන්න බෑ කියනවා කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ලෝකේ කිසි කෙනෙකුට මේවා නොවේවා කියලා ලබන්න බෑ කියනවා. මේ කාරණා නොවේවා කියලා ලබන්න බෑ කියනවා. මේ කාරණා ලබන්න බෑ කියනවා කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ලෝකේ කිසි කෙනෙකුට මේ කාරණා ලබන්න බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් අවබෝධ කරලා දේශනා කරන්නේ මොනවාද? ජරා ධම්මං මා ජිරීයති. ආන්න බලන්න. මේ ජරාවටපත් වෙන දේ ජරාවටපත් නොවේවා කියලා. දිරා යන දේ දිරා නොවේවා කියලා. ලබන්න බෑ කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ලෝකේ කිසි කෙනෙකුට ලබන්න බෑ කියනවා ජරාවටපත් වෙන දේ ජරා නොවේවා කියලා. කොච්චර සත්‍යයක්ද? මොන තරම් අద్භූත හිලිදරව්වක්ද බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරේ. දෙවියන් සහිත, මරුන් සහිත, බබුන් සහිත, සමනක් බ්‍රහ්මණයන් සහිත ලෝකයේ අග්‍රතම සාසුන් වහන්සේ ප්‍රඥාවෙන් බබලන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරපු ධර්මයේ කොයිතරම් අසිරිමත්ද? කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, ශ්‍රමණක් බ්‍රහ්මණයෙකුට, බ්‍රහ්මයෙකුට ලෝකේ කිසි කෙනෙකුට ලබන්න බෑ ජරාවටපත් වෙන දේ ජරාවටපත් නොවේවා කියලා. කොච්චර සත්‍යයක්ද බලන්න. හිමිදිරි පාන්දර ඔබට අහන්න ලැබෙන්නේ ප්‍රඥාව උපදින අద్භූත ධර්මයක්. පුරුදු කරන්න උපකාර වෙන අසිරිමත් ප්‍රඥාවක් උපදවා ගත හැකි අසිරිමත් ධර්මයක්. ජීවිතයේ දකින්න දැක්මක් උපදන ධර්මයක් ඔබ අහන්නේ. ඔබ සතුටු වෙන්න. හිමිදිරි පාන්දර බලන්න මොනතරම් වාසනාවක්ද මේ වගේ දහම් පදයක් අහන්න ලැබීම. ඒකාන්තයෙන් මේවා අහන වාරයක් පාසා හිත සංසිඳෙනවනේ. හිත සංසිඳී යනවනේ. හිත කැළඹෙන්නේ නැහැ. හිත පහන් වෙනවා. ජීවිතේ දකින්න පැත්තක් විවෘත වෙනවා. ප්‍රඥාව අවදි වෙනවා අපිට. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට බලන්න. කාටවත් ලබන්න බෑ එතකොට. ජරාවටපත් වෙන දේ ජරාවටපත් නොවේවා කියන කොච්චර සත්‍යයක්ද? දිනෙන් දින ජීවිතේ ජරාව කරා පැමිණෙනවා. මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ. මෙයයි යථාර්ථය. එහෙනම් යථාර්ථය තේරුම් ගන්න කෙනෙක් සතුටින් වාසය කරන්නේ. දැන් මේ දුකින් පසුතැවීමෙන් කනගාටුවෙන් වාසය කරන්න හේතුව අපි යථාර්ථය දන්නේ නැති නිසා. යථාර්ථය ස්පර්ශ කරන කෙනා සතුටින් ප්‍රබෝධයෙන් වාසය කරනවා. එයා දුකෙන් කනගාටුවෙන් පීඩාවෙන් වාසය කරන්නේ නැහැ. සැබෑවටම සතුටටපත් කරන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන කෙනා දිනෙන් දින ප්‍රබෝධයෙන් වාසය කරනවානේ. සතුටින් වාසය කරනවානේ. ඇයි? එයා ජීවිතයේ ඇත්ත දකින්න කෙනෙක්. ඇත්ත දකින්න කෙනා තමයි සතුටින් ඉන්නේ. එහෙනම් සතුටින් සිටීමේ රහස කුමක්ද කියන්නේ? ධර්මයේ පුරුදු කිරීම. ධර්මයේ නුවණින් විමසීම. ධර්මයේ ඇසීම. අන්න සතුටින් ඉඳීමේ රහස. පාසල් යන දරුවෝ ඉන්නවා මේක අහගෙන ඉන්න පුළුවන්. දරුවෝ හිතන්න අපි ජරාවටපත් වෙනවා. මේකෙන් බේරෙන්න කාටවත් බෑ. කාටවත් මේකෙන් බේරෙන්න බෑ. ඔබ සතුටින් වාසය කරයි. ඔබ ප්‍රබෝධයෙන් වාසය කරයි. ඔබ සතුටින් අධ්‍යාපන කටයුතු කරයි. ඇයි? ඔබ ඇත්ත දකින්න මහන්සි ගන්න කෙනෙක්. ඔබ කලබල නැහැ. ඔබ කලබල නැහැ. ජීවිතයේ යථාර්ථය දකින්න මහන්සි ගන්න කෙනෙක්. ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේක විමසනවා. අනේ මේ ජරාවටපත් වෙන ස්වභාවයක් තියෙන්නේ අපිට. මේකෙන් බේරෙන්න කාටවත් බෑ. ඔබ කලබල නොවි ඔබේ ව්‍යාපාර කටයුතු කරගෙන යයි. ඇයි? ඔබ යථාර්ථය දකින්න කෙනෙක්. ඔබ දන්නවා මං ජරාවටපත් වෙනවා. මගේ ජීවිතේ ජරාවෙන් අවසන් වෙලා යනවා. ඔබට දැක්මක් තියෙනවා. ඔබ සතුටින් වාසය කරයි. සතුටින් ව්‍යාපාර කටයුතු කරයි. ඔබ රැකිරක්ෂා කරන කෙනෙක් වෙන්න පුළුවන්. රැකිරක්ෂාවට යන ගමන් මේ කාරණේ හිතන්න පුළුවන්. ඔබට දකින්න පැත්තක් ජීවිතේ විවෘත වේ. ඔබගේ ප්‍රඥාව දියුණු වෙලා යයි. ඔබ කලබල නැහැ. ඔබ කලබල නැහැ. ජීවිතයේ යථාර්ථය දකින්න මහන්සි ගන්න කෙනෙක්. බලන්න පින්වත්නි කොයිතරම් අසිරිමත් ධර්මයක්ද එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ. කොච්චර අසිරිමත් ධර්මයක්ද. ඒතර මේ විදිහට බුදුරජාණන් වහන්සේ බලන්න දේශනා කරා. දැන් මේ විදිහට ධර්මයේ දන්න කෙනා හොඳට මේ කාරණේ විමසනවානේ. හොඳට මේ කාරණේ විමසනවා.
ජරාවට පත් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි මේ ලෝක සත්‍යය. මේකෙන් බේරෙන්න කාටවත් බෑ. එයා විමසනවා. එයා හොඳට විමසනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය ශ්‍රාවකයා මේ විමසනවා මේ විදිහට මේ තමා ජරාවට පත් වෙලා යනවා. ජරාවට පත් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා එයා විමසනවා. ඉතින් බලන්න මේ එතකොට එයා ගලපනවා මේ ජීවිතේ තමා විතරක් නෙමෙයි මේ ජරාවට පත් වෙන්නේ. මේ ස්වභාවය තමාට විතරක් නෙමෙයි තියෙන්නේ. එයා විමසනවා මේ ලෝකේ අනිත් අයටත් මේ ස්වභාවය උරුමයි. මේ ලෝකේ අනිත් අයටත් මේ ජරාවට පත් වෙන ස්වභාවයේ උරුමයි. මට විතරක් නෙවෙයි අනිත් අයටත් මේ ස්වභාවයේ උරුමයි කියලා කල්පනා කරනවා. ඒ කල්පනා කරන්න එයා ධර්මයේ තුලම වාසය කරනවා. ධර්මයේ තුලම වාසය කරනවා. බලන්න එයා එතකොට අන් අයටත් ගලපනවා. තමා විතරක් නෙවෙයි මේ සියලු දෙනා මේ ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඉපදුණු සියලු දෙනා ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට එයා දුකටපත් වෙලා ඉන්නේ නැහැ. එයා පීඩාවෙන් ඉන්නේ නැහැ. එයා කම්පාවටපත් වෙන්නේ නැහැ. ඇයි ඇත්ත දකින්න කෙනෙක්. ඇත්ත දකින්න එයා කම්පා වෙන්නේ නැහැ. පීඩාවටපත් වෙන්නේ නැහැ. එයා දුකින් ඉන්නේ නැහැ. එයා දුකින් දෝමනස්යෙන් වාසය කරන්නේ නැහැ. ඇයි එයා ඇත්ත දකින්න මහන්සි ගන්න නිසා ඇත්ත දකින්න නිසා ආනේ ආර්ය ශ්‍රාවකයා සතුටින් වාසය කරනවා. ප්‍රබෝධයෙන් වාසය කරනවා. එයාට මේ ධර්ම මාර්ගයේ විවෘත වෙනවා. මේ ජීවිතයේ දකින මාර්ගයේ විවෘත වෙනවා. ලෝකෝත්තර මාර්ගයේ විවෘත වෙනවා. ආන්නව පුරුදු කරන්ද ජරාවට පත් වෙන ස්වභාවයේ මටත් තියෙනවා. ඒ වගේ මේ ලෝක සත්වයාට මේ ඉපදුණු යම් කෙනෙක් ඇද්ද ඒ සියලු දෙනාට ජරා මරණ උරුමයි. මේකෙන් ගැලවෙන්න බෑ. එහෙම විමසනකොට තමයි ඔබට ප්‍රඥාව උපදින්නේ. ජීවිතේ විනිවිද දකින ප්‍රඥාව ඔබට උපදිනවා. අන්න ඒ කෙනා පින්වත්නි ශෝකයෙන් තොරව සතුටින් වාසය කරනවා. බලන්න බුදු කෙනෙක්ගේ ධර්මයෙන් දෙන සැබෑම පිළිසරණ අපිට උදා වෙන්නේ. මේ යථාර්ථයේ ඔබ අප සියලු දෙනා ඉදිරියේ මේ යථාර්ථය තියෙනවද නැද්ද? තියෙනවා. ඔබ අප සියලු දෙනා ඉදිරියේ යථාර්ථය තියෙනවා. එහෙනම් බලන්න යථාර්ථයේ තිබ්බට අපි ධර්මයේ තුලින් මේ ධර්මයේ තුලින් ජීවිතයට මේක ගලපලා විමසන් නැති තාක් අපිට මේ යථාර්ථය වැටහෙන්නේ. හැබැයි ධර්මයේ ජීවිතයට ගලපලා අපි තුලින් මේක විමසනකොට තමයි මේ යථාර්ථය කුමක්ද කියලා අපිට තේරුම් යන්නේ. ආන්න ඒ කෙනා තමයි ශෝකයෙන් තොරව සතුටින් වාසය කරන්න ජීවිතයේ යථාර්ථය මෙයයි කියලා තේරුම් ගන්නවා. එයාට කොච්චර සතුටක් උපදීද? බලන්න බුදු කෙනෙක්ගේ ධර්මයේ. බුදු කෙනෙක්ගේ ධර්මයේ මොනතරම් මේ විනිවිද දකින ප්‍රඥාවක් උපදවනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කිරීමෙන්. එහෙනම් මේක පුරුදු කළ යුතුයි. මොකද්ද? තමා ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන කාරණය. මට විතරක් මේ සියලු දෙනා මේ ජරාවට පත් වෙන ඉපදුණු සියලු දෙනා මේ ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කල්පනා කරන්නයි ඔබගේ ප්‍රඥාව උපදින්නේ. ඔබගේ ප්‍රඥාව උපදින්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට වඩා හාත්පසින්ම යා දකින මේ ජීවිතයේ දකින පැති හාත්පසින්ම වෙනස් අනිත් කෙනෙකුට වඩා. එයාට ප්‍රඥාව තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවන්තයි කියන්නේ ඒකයි. ප්‍රඥාවන්තයි කියන්නේ ඒකයි. එතන මේ දේවල් පින්වත් අපේ ජීවිතේ මුහුණ පාන්න සිද්ධ වෙන දේවල්. මේ ජීවිතයේ යථාර්ථයේ ඒ මුහුණ පාන්න සිදුවෙන දේ අපි ඉස්සරහට එනවා. එතකොට පින්වත්නි අපිට ධර්මයේ තුලින් පුරුදු කරපු ප්‍රඥාවක් නැත්තම් ජීවිතයේ යථාර්ථයේ දකින්න ජීවිතයේ යථාර්ථය අපි ඉස්සරහට එනකොට පුරුදු කරපු හිතක් නැත්තම් ධර්මයේ තුලින් ඒ හිත කඩා වැටෙනවා. හිත හඬා වැළපෙනවා. දුකටපත් වෙනවා. අනේ මට වෙච්ච විපත කියලා. ඇයි ජීවිතයේ යථාර්ථය දැකලා නෑ යා. එහෙනම් යථාර්ථයේ අපි ඉස්සරහට එනකොට යථාර්ථයේ හැටියටම වටහාගෙන හිටියොත් ධර්මයේ තුලින් එයා යථාර්ථයේ හමුවේ දුකටපත් වෙන්නේ නැහැ. කම්පාවටපත් වෙන්නේ නැහැ. ශෝක කරන්නේ නැහැ. එයා තමයි පින්වත්නි යථාර්ථයට මුහුණ දෙන්නේ. අටලෝ දහමට මුහුණ දෙන්නේ.
මේ ජීවිතේ සත්‍ය මෙයයි කියන කාරණයට මුහුණ දෙන්නේ. කොච්චර වාසනාවන්තද බලන්න එතකොට. මොනතරම් එතකොට එයාට ප්‍රඥා සම්පන්න කෙනෙක්ද එහෙම ජීවිතය පිළිබඳ දකින්න පුළුවන් නම්. ඔබ කැමති වෙන්න අන්න ඒ දෙයට. ඔබ කැමති වෙන්න යථාර්ථයේ දකින හිතක් උපදවා ගන්න. යථාර්ථයේ දකින ප්‍රඥාවක් උපදවා ගන්න. එතකොට ඔබ යථාර්ථයයි ඔබ අවබෝධ කරලා තියෙන ඇත්ත ස්වභාවයෙන් යථාර්ථයයි ඔබ වටහාගෙන යථාර්ථයයි හමුවේ යථාර්ථයේ ඇත්ත දෙකම එකයි එතකොට. ධර්මයේ තුලින් විස්තර වෙන්නේ මේ ඇත්ත යථාර්ථයේ ජරාවටපත් වෙනවා. අපේ හිතේ ස්වභාවය වෙන දෙකක්. හිත හාත්පසින්ම හිතන්නේ වෙන දෙයක්. හැබැයි හිතත් මේ යථාර්ථයේ අවබෝධ වෙන ආකාරයට අපි හිත පුරුදු කරලා තිබ්බොත් යථාර්ථයේ ඉස්සරහට එනකොට අපි හිතපු දේ හරි. එතකොට අපිට සතුටින් වාසය කරන්න පුළුවන් හිත කම්පාවටපත් වෙන්නේ නැහැ. ඇයි අපි යථාර්ථයේ දැකලා. යථාර්ථයේ දැකලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඇතිවෙන පිළිසරණ. රැකවරණේ කොච්චර දුර්ලභ දෙයක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එතකොට. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බලන්න දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මම්මා ව්‍යාධීති මේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු දේ ලෙඩ නොවේවා කියලා කාටවත් ලබන්න බෑ. ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු දේ ලෙඩ නොවේවා කියලා කිසිම ශ්‍රමණේකට බ්‍රහ්මණේකට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ලෝකයේ කිසි කෙනෙකුට ලබන්න බෑ ලෙඩ නොවේවා කියලා. ඒ දේ සත්‍යයක්. ඉපදුණු සියලු දෙනාට ලෙඩවීම උරුමයි. ඉපදීම සියලු දෙනාට ලෙඩවීම උරුමයි. ඉපදුණු සියලු දෙනාට ජරාව උරුමයි. ඒකයි ලෝකේ යථාර්ථය. එළම මේ යථාර්ථයේ සිහි කිරීම නේද සතුට කියන්නේ. යථාර්ථයේ සිහි කිරීම තමයි සැබෑම ධනවත් චින්තනය. සැබෑම ධනවත් චින්තනයේ යථාර්ථයේ සිහි කිරීම. දැන් ඔබ උදේ පාන්දර අහන්නේ යථාර්ථයේ සිහි කරන දෙයක්. සැබෑම ධනවත් චින්තනය කියන්නේ මෙයයි. එහෙනම් අපි ශ්‍රවණය කළ යුත්තේ යථාර්ථයයි. යථාර්ථය ඉස්මතු වෙන ධර්මයක්. ඔබ අහන්නේ හිමිදිරි පාන්දර නැකත් කේන්දර ගැන නෙවෙයි. නැකත් කේන්දර මිත්‍යා දෘෂ්ටි නෙවෙයි මේ අහන්නේ. ඒවා යථාර්ථයට අයිති නෑ. නැකත් කේන්දර නොයෙක් පලාපල හිමිදිරි පාන්දර ඒවා ඇහුවා කියලා අපේ ජීවිතේ කිසිම ප්‍රඥාවක් දියුණුවීමක් ඇති වෙන්නේ නෑ. යථාර්ථයට ස්පර්ශ කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. දැන් ඔබ අහන්නේ බලන්න හිමිදිරි පාන්දර ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගත්ත අසිරිමත් ධර්මයේ කියා දෙනවා ජරාවටපත් වෙනවා. හිතන්න මේක. මේකෙන් ජරාවටපත් නොවේවා කියලා කාටවත් ලබන්න බෑ කියලා. ලෙඩ වෙනවා. ලෙඩ නොවේවා කියලා මේ ලෝකේ කාටවත් ලබන්න බෑ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආන්න එතකොට බලන්න කොච්චර විනිවිද දකින්න ප්‍රඥාවක්ද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උගන්වන්නේ. ඔබ නැගිට ගමන් ඔබ අහන්නේ ඔබට ප්‍රඥාව උපදවන දෙයක්. එතකොට මේ ඇසීම හිස් දෙයක් නෙවෙයි. මහා ප්‍රයෝජනයක් උපදින දෙයක් ඔබ හිමිදිරි පාන්දර මේ පැයක් පමණ අහන්නේ. පැයක් පමණ අහන්නේ. පුරුදු කළ යන්න පුළුවන් දෙයක්. යථාර්ථයට සංවේදී වෙන දෙයක් ඔබ අහන්නේ. හිමිදිරි පාන්දර තමාගේ ජීවිතේ ගලපා බලනවා තමා ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ වෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා බලන්න මේ ලෙඩවීම ගැන එයාට යම් වැටහීමක් තියෙනවා. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන කාරණේ දන්නවා. ඒක ලෙඩ නොවේවා කියලා Tamanට ලබන්න බෑ කියලා දන්නවා එයා. එතකොට එයා කල්පනා කරන මට විතරක් නෙවෙයි මේ ලෙඩවීම. මේ උපන් සීල සත්‍යයා මේ දෙයට උරුමයි. මා පමණක් නෙවෙයි ලෙඩ වෙන්නේ. උපන් සීල දෙනාට මේක උරුමයි කියලා කල්පනා කරන්න එයාගේ දුක තුනී වෙලා යනවා. එයා සතුටින් වාසය කරනවා. එයා හඬා වැළපෙන්නේ නැහැ. එයා දුකටපත් වෙන්නේ නැහැ. එයා කලන්තේ දාන්නේ නැහැ. එයා දුක්ඛ දෝමනස්යෙන් වාසය කරන්නේ නැහැ. ඇයි? එයා යථාර්ථයේ දකින්න ප්‍රඥාවක් එයාට තියෙනවා. එයා ඉදිරියට සත්‍ය එද්දී සත්‍ය කුමක්ද කියලා එයා ප්‍රඥාවෙන් වටහාගෙන ඉන්නේ. එතකොට කොච්චර සුන්දරයිද එයාගේ හිත. බලන්න පින්වත්නි බුදු කෙනෙක්ගේ ධර්මයෙන් ඇතිවන පරිවර්තනය වෙන කිසිම ධර්මයකින් ඇති කරන්න බෑනේ මේක. කිසිම ධර්මයකින් වෙන කිසිම ධර්මයකින් ජීවිතයේ යථාර්ථය කියා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි යථාර්ථය කුමක්ද කියලා කියා දෙන්නේ.
ඒ යථාර්ථයේ ජීවිතයේ ඇත්ත කියා දෙනකොට ඒ ඇත්ත දකින්න කෙනා මොන තරම් එයාගේ මේ දැක්ම ඍජු වෙලා ඇද්ද? මොන තරම් එයාට ප්‍රඥාවක් ඉපදිලා ඇද්ද ජීවිතේ දකින්න? දැන් බලන්න සීවලී කුමාරයාගේ අම්මා. සීවලී කුමාරයා අවුරුදු 7යි මාස 7යි දින 7ක් සීවලී කුමාරයාගේ අම්මා සුප්පාවාසා ඒ දරුගැබ හිර වෙලා අවුරුදු 7යි මාස 7යි දින 7ක්. දැන් ඔබලාටම තේරෙයි දරුවන් බිහි කරපු අම්මලා ඉන්නවා මේ වාහන මාස 10ක් කුසේ තියාගෙන දරුවෙක් ඉද්දි කොච්චර අමාරුයිද? මාස 10ක් ඉන්නකොට මොනතරම් අමාරුයිද? ඒ දරුවා බිහි කරගන්නකම්. අර සුප්පාවාසා අවුරුදු 7යි මාස 7යි දින 7ක් දරුවා බිහි කරන්න බැරුව හිර වෙලා කුස තුල. හැබැයි ඇය මේ ජීවිතයේ ඇත්ත දැකපු කෙනෙක්. ජරාවටපත් වෙනවා කියන කාරණේ ප්‍රඥාවෙන් දැකපු කෙනෙක්. ජරාවටපත් වෙනවා කියන කාරණේ ගැන යම් වැටහීමක් තියෙන කෙනෙක්. ඒ වගේම ලෙඩ වෙනවා කියන කාරණේ ගැන වැටහීමක් තියෙන කෙනෙක් යා. අන්න බලන්න සත්‍ය යථාර්ථයේ ඇය ඉස්සරහට එනකොට ඒ යථාර්ථයේ ප්‍රඥාවෙන් වටහාගෙන ඉන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් කම්පා වෙන්නේ නැහෙනි. දුකටපත් වෙන්නේ නැහැ. විපලිත භාවයක් ඇති කරගන්නේ නැහැ. හැබැයි ප්‍රඥාව වැඩිලා නැත්තම් ජීවිතයේ යථාර්ථය දකින්න නුවණක් එයාට තිබ්බේ නැත්තම් යථාර්ථය තමයි ඉස්සරහට එනකොට හඬා වැළපෙනවා. දුකටපත් වෙනවා. විලාප වෙනවා. අනේ මං ජරාවටපත් වෙලා. අනේ මං ලෙඩ වෙලා. මට සලකන්න කෙනෙක් නැහැ. මට මොකද වුනේ? ඇයි යථාර්ථය දන්නේ නැහැ. මෙයයි ජීවිතේ සත්‍ය කියන කාරණේ දන්නේ නැහැ. එහෙනම් ජීවිතේ සත්‍යයක් මේ දුක නම් වූ ආර්ය සත්‍යයට අයිති මේ ජරාවටපත් වීම, ලෙඩවීම. එහෙනම් ප්‍රඥාවන්ත ශ්‍රාවකයා, නුවණින් විමසන ශ්‍රාවකයා ලෙඩවීම තමා කරා එනකොට දන්නවා මේක ආර්ය සත්‍යයක්. මේකෙන් ගැලවෙන්න පුළුවන් කෙනෙක් නැහැ. මේ ලෙඩ නොවේවා කියලා ලබන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. සියලු දෙනාට මේ ලෙඩවීම උරුමයි කියලා කල්පනා කරනවා. ඒ පමණකින් මෙයා ප්‍රඥාවන්තයි. ධර්මයේ තුල වාසය කරන්නේ. එයාට දැක්මක් තියෙනවා. ආන්න බලන්න ජීවිතයේ දකින ආකාරය. ජීවිතයේ දකින ආකාරය. එයා සතුටින් ප්‍රබෝධයෙන් වාසය කරනවා. එයා ලෙඩ වුණත් පින්වත්නි. එයා යථාර්ථය දැකපු කෙනෙක්. යථාර්ථය දකින කෙනෙක්. එයා සතුටින් වාසය කරනවා, ප්‍රබෝධයෙන් වාසය කරනවා. මෙයයි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා තේරුම් අරගෙන ඉන්නේ. කොච්චර සුන්දරයිද බලන්න. මොනතරම් සුන්දර හිතක්ද ඒවයි කෙනෙකුට තියෙන්නේ. මේ සුප්පාවාසා ඒ විදිහට දුක් පීඩා එනකොට ඇය කල්පනා කරන්නේ අනේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යයක්මයි මේ ඉපදීම දුකක්. මේ ඉපදීම දුකක්, මේ සංසාරේ යන්න සිද්ධ වීම දුකක්, මේ ජීවිතයේ යථාර්ථය මෙයයි කියලා තේරුම් අරගෙන කුසාත ගන්නවා. කුසාත ගන්න දුක තුනී කරගන්න එහෙම. කොච්චර බලන්න මේ වැඩුණු හිත සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඇයගේ ස්වාමියා එයත් ඔහු සෝතාපන්නයි. සෝතාපන්න කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ බිරිඳ සුප්පාවාසා මේ වෙද්දි අවුරුදු 7යි දින මාස 7යි දින 7යි දරුවා හිර වෙලා කුසේ බිහි කරන්න බැරුව ඇය දුක තුනී කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හිත හිතා ධර්මයේ සංගරත්නයේ ගුණ හිත හිතා ජීවිතයේ යථාර්ථය මෙයයි කියලා හිත හිතා දුක තුනී කරගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ සෙත් පැතුවා සුප්පාවාසාට නිරෝගී දරුවෙක් බිහි වේවා කියලා. එසැනින්ම පින්වත්නි ඒ ඊතා සුවසේ අපහසුවකින් තොරව සීවලී කුමාරයා බිහි කරා සුප්පාවාසා. සීවලී කුමාරයා බිහි කරා. ඒතර බලන්න පින්වත්නි ඇය අච්චර අසීරු අවස්ථාවක ජීවිතයේ දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය තේරුම් අරගෙන හිටපු ශ්‍රාවිකාවක්. ප්‍රඥාව තිබ්බ ශ්‍රාවිකාවක්. ආන්න බලන්න මගපල්ලාභී ශ්‍රාවිකාවක්. එහෙනම් බලන්න පින්වත්නි මේ ඒ වගේ හිතක් ඇති වෙන්නේ මේ යථාර්ථයේ හොඳට තේරුම් අරගෙන ඉන්න කෙනාටයි. තේරුම් අරගෙන ඉන්න කෙනාටයි මේ ඒ වගේ උදාාර හිතක් ඇති වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ලෙඩ වෙන ස්වභාවය සෑම දිනාටම උරුමයි කියලා එයා කල්පනා කරන ආර්ය ශ්‍රාවකයා. ඒ තුලින්ම එයා
සතුටින් ප්‍රබෝධයෙන් එයා වාසය කරන කෙනෙක්. වාසය කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මං මා මීයති. මරණයට පත් වෙනදී මැරෙන්න එපා කියලා ලබන්න බෑ කිසිම ශ්‍රමණයෙකුට. කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට ලෝකයේ කිසි කෙනෙකුට ලබන්න බෑ මරණයට පත් වෙනදී නොමැරේවා කියලා. මරණයට පත් වෙනදී නොමැරේවා කියලා ලබන්න බෑ වෙන කිසි කෙනෙකුට. එහෙනම් මරණයට පත් වෙන ස්වභාවයෙන් යුතු දේ මරණයට පත් වෙනවාමයි. මේක ජීවිතයේ යථාර්ථයක්. මේක ජීවිතයේ සත්‍යයක්. මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. ආන්නේ කාරණේ වටහාගෙන සිටිය යුතුයි. වටහාගෙන සිටිය යුතුයි. ආර්ය ශ්‍රාවකයා දන්නවා තමා මරණයට පත් වෙනවා. තමා විතරක් නෙවෙයි ඉපදුණු සියලු දෙනාටම මේ ඉරණම උරුමයි කියලා එයා දන්නවා. ඒ වගේ කෙනෙක් හඬා වැළපෙන්නේ නැහැ. කලන්තේ දාන්නේ නැහැ. දුකටපත් වෙන්නේ නැහැ. පීඩාවටපත් වෙන්නේ නැහැ. මරණයේ ඉදිරියේ එයා ශෝක නැතුව මරණයට මුහුණ දෙනවා යථාර්ථය දැකපු නිසා. සාමාන්‍ය කෙනෙකුට මරණයක් එද්දි බලන්න පින්වත්නි කොච්චර දුකටපත් වෙනවද, හඬා වැළපෙනවද, පීඩාවටපත් වෙනවද? ඒකට හේතුව වැඩිච්ච ප්‍රඥාවක් නැහැ. ජීවිතයේ යථාර්ථය දැකලා නැහැ. දුක නම් වූ ආර්ය සත්‍ය මෙයයි කියලා වටහාගෙන නැහැ. ඒ නිසා හිතේ තියෙන්නේ වෙන දෙයක්. නමුත් යථාර්ථය කියන්නේ වෙන දෙයක්. යථාර්ථය තමයි ලෝකයේ සත්‍යය. හැබැයි අපේ හිත මවලා දෙන්නේ වෙන දෙයක්. යථාර්ථයේ ඉස්සරහට එනකොට හිත වැඩිලා නැත්තම් යථාර්ථයේ ඉදිරියේ කම්පා වෙනවා, දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා තමා විතරක් නෙවෙයි මේ සියලු දෙනා මරණයටපත් වෙන්න වෙනවා කියලා දන්නවා. මරණයේ ඉදිරියේ එතකොට එයා හඬා වැළපෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, පීඩාවටපත් වෙන්නේ නැහැ. ජීවිතයේ යථාර්ථය දැකලා. සැබෑම ධනවත් චින්තනය කියන්නේ මෙයයි. ධනාත්මක චින්තනය කියන්නේ පින්වත්නි මෙයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ධර්මයේ පුරුදු කිරීමයි සැබෑම ධනවත් චින්තනය. ධනවත් චින්තනය. කොච්චර ආධ්‍යාත්මික දියුණුවක්ද එතකොට මේ වගේ දෙයක් කල්පනා කිරීම. ලෝක සත්වයා මෙහෙම දෙයක් කල්පනා කරන්නේ නැහෙනි. ලෝක සත්වයා මෙහෙම දෙයක් කල්පනා කරන්නේ නැහැ. කවුරුවත් කැමතිද බලන්න පින්වත්නි කල්පනා කරලා බලන්න කැමතිද? තමා ජරාවටපත් වෙනවා කියලා හිතන්න කැමතිද? අතලොස්සක්. ඊතා අතලොස්සක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිර්වෘල්ව තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන පැහැදිලා ඒ ධර්මයේ හරි කියන කාරණේ හොඳට වටහාගෙන ඉන්න සුළු පිරිසක් පමණක් මේක යථාර්ථය මෙයයි කියලා තේරුම් ගන්නවා. හැබැයි බහුතරයක් ගත්තොත් කවුරුවත් හිතන්නේ නැහැ තමා ජරාවටපත් වෙනවා කියලා. ඒක හිතන්නවත් කැමති නෑනේ. ඇයි යථාර්ථය හිතන්න කැමති නෑ ධර්මයේ දන්නේ නැති කෙනා. හැබැයි ඔබ වාසනාවන්තයි. ඔබ මේ ධර්මයේ අහන්නේ යථාර්ථය තේරුම් ගන්න මහන්සි ගන්න නිසා. ඒ නිසා අපිට දිව්‍ය ඖෂධයක් වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලන්න. දිව්‍ය ඖෂධයක් වගේනේ. බුදු කෙනෙක්ගේ ධර්මයේ. බලන්න. එහෙනම් මේ යථාර්ථය තේරුම් ගන්න මොකද්ද? අපි සියලු දෙනා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ. එතකොට ඔබට ශක්තිමත් හිතක් හැදේ. ඍජු දැක්මක් හැදේ ඔබට. සාර්ථකව ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්. යථාර්ථය තුල පිහිටලා හිටියොත්. ඒක බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කොච්චර අසිරිමත්ද කියන්නේ. මේ ධර්මයේ පුරුදු කරන කෙනා ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡanti. ඉපදීම උරුම කරගත්ත සත්වයේ ඉපදීම නිදහස් වෙනවා කියනවා. ජරා ධම්මා සත්තා ජරාය පරිමුච්ඡanti. ජරාව උරුම කරගත්ත සත්වෝ ජරාවෙන් නිදහස් වෙනවා. එහෙනම් ජරාව උරුමයි අපිට. හැබැයි මේ ජරාවෙන් නිදහස් වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ජරාවෙන් සැබෑටම අපිට නිදහස් වෙන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කොච්චර සුන්දර ධර්මයක්ද? මොනතරම් පරිපූර්ණ ධර්මයක්ද? ලෝතර බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරේ. කොච්චර අසිරිමත් ධර්මයක්ද? හිත පහදවා ගන්න ඔබ. පහන් සිතක් ඇති කරගන්න. ප්‍රබෝධමත් හිතක් ඇති කරගන්න. ගොඩාක් උපකාර වෙයි ඔබට. මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තොත්. මරණ ධම්මා සත්තා මරණේන පරිමුච්ඡanti. මරණය උරුම කරගත්ත සත්වෝ මරණයෙන් නිදහස් වෙනවා කියනවා මේ ධර්මයේ පුරුදු කිරීමෙන්. ආන්න බලන්න. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ආදී දේවල් උරුම කරගත්ත සත්වෝ ඒ සියල්ලකින් නිදහස් වෙනවා මේ ලෝතුරු දහම පුරුදු කරන කෙනා. ලෝකේ අග්‍රතම ධර්මයේ පුරුදු කරන කෙනාට ලැබෙන විපාක තමයි මේවා. සුන්දර ධර්මයේ පුරුදු කරන කෙනාට ලැබෙන උතුම් විපාකයි
මේ සියලු දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වීමේ වාග්ය උදා වෙනවා. ඒ කාරණේ හොඳට තේරුම් ගන්න පින්වත්නි. ඒක තේරුම් ගන්න කෙනාටයි ශක්තිමත් හිතක් හැදෙන්නේ. ඒ කෙනාටයි පුළුල් දැක්මක් හැදෙන්නේ. ආන්න එයාට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න මේ යථාර්ථය තේරුම් ගත්ත ගිහි ජීවිතේ ගත කරපු අය ඒ කාලේ බලන්න නකුල මාතා නකුල පිතා ඒ දෙන්න මාර්ගඵලලාභී. නකුල පිතා අසනීප වුණා. මේ නකුල මාතා තමාගේ ස්වාමියාට දෙන උපදෙස් හිතා ගන්න බෑ. කොච්චර දියුණු හිතක් ඒ දෙන්නට තියෙන්න ඇද්ද කියලා අපිට තේරෙන්නේ මේ සූත්‍ර කියවනකොට. නකුල අම්මා කියනවා නකුල මාතා කියනවා ගෘහපතිය අපේක්ෂාවෙන් මැරෙන්න එපා. දැන් මේ ගිලන් වෙලා ඉන්නේ නකුල පිතා. සාමාන්‍ය කෙනෙක් මෙහිම ප්‍රකාශයක් කරනවද නෑනේ. සාමාන්‍යයෙන් ධර්මයේ දන්නේ නැති ධර්මයේ අහලා නැති කෙනෙක්ගේ ස්වාමියා අසනීපුනොත් මොකද්ද කියලා කියන්නේ? හඬා වැළපේ දුකටපත් වේ. අනේ මැරෙන්න එපා. ඔබ නැති වුණොත් අපි කොහොමද ඉන්නේ කියන කාරණේ කියනව හැරෙන්න වෙන දෙයක් කියන්න ශක්තියක් ප්‍රඥාවක් දැක්මක් නැහැ. හැබැයි මේ දෙන්න ඊට හාත්පසින් වෙනස්. ධර්මයේ දැකපු දෙන්නේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්ත දෙන්නේ. නකුල අම්මා කියනවා ගෘහපතිය අපේක්ෂාවෙන් මැරෙන්න එපා. අපේක්ෂා රහිතව මැරෙන්න. බුදුරජාණන් වහන්සේ අපේක්ෂාවෙන් මැරීම ගැන අපේක්ෂාවෙන් මරණයටපත් වීම ගැන ගරහලා තියෙනවා. ගරහලා තියෙනවා. ඒ නිසා අපේක්ෂා අත්හරින්න කියනවා. ඔබ හිතයි ඔබෙන් පස්සේ මේ දරුවන්ට යන කලදසාවක් නැති වෙයි කියලා. එහෙම හිතන්න එපා. මට ඇඟේ පතේ හයිය තියෙනවා. මං දරුවෝ ටික බලා ගන්නවා. මං දරුවෝ බලා ගන්නවා. මට නොයෙක් කර්මාන්ත කරන්න පුළුවන් කපු කැටීම්, ඒ වගේ නූල් කැටීම් ආදී මං දේවල් කරලා මං දරුවෝ බලා ගන්නවා. ඔබ අපේක්ෂා කරන්න එපා. අපේක්ෂාව නැතිව ජීවිතෙන් සමුගන්න කියනවා. හරි පුදුමයි. ඇයි ඒගොල්ලන් දන්නවා ජීවිතයේ යථාර්ථය මොකද්ද? සියලු දෙනා ජරාවටපත් වෙනවා. සියලු දෙනා මැරෙනවා. සියලු දෙනා ලෙඩ වෙනවා කියන කාරණේ තේරුම් අරගෙන ඉන්නේ. කොච්චර දියුණු හිද්ද බලන්න. අපි මේ දේවල් ඇති කරගන්න ආස කරන්න ඕනේ. ලෞකික දේවල් පමණක්ම බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ලෝකෝත්තර දෙයක්. ලෝකෝත්තර දෙයක් අපි බලාපොරොත්තු විය යුතුයි පින්වත්නි. ලෝකෝත්තර දැක්මක් බලන්න කියන විදිය ඔබ අපේක්ෂා කරන්න එපා කියනවා. අපේක්ෂාවෙන් තොරව මැරෙන්න කියනවා. බලන්න දෙන උපදේශේ හිතා ගන්න බෑ. කොච්චර ආශ්චර්යද බලන්න දෙන උපදේශේ. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රකාශයක් කරන්න බෑ මේවා තේරුම් ගත්තේ නැති කෙනෙකුට. මේ යථාර්ථය තේරුම් ගත්ත නිසා ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ. මේ නකුල අම්මා. ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ. ඔබ හිතයි කියනවා ඔබෙන් පස්සේ මම වෙන ස්වාමියෙක් විවාහ වෙයි කියලා. නෑ කියනවා. ඔබට මතක නැද්ද බොහෝ කාලයක් අපි බ්‍රහ්මචාරීව දැන් වාසය කරන්නේ. මං දිගට මේ සීලය පුරුදු කරනවා. ඔබ හිතයි ඔබෙන් පස්සේ මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ශ්‍රාවක සංඝරත්නය මුණ ගැහෙන්න යන්නේ නැති වෙයි කියලා. නෑ කියන මං කලින්ට වඩාත් උනන්දුවෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මම යනවා. ශ්‍රාවක සංඝරත්නය මුණ ගැහෙන්න මම යනවා. ඔබ හිතයි ඔබගෙන් පස්සේ මම ධර්මයේ හැසිරෙන්නේ නැති වෙයි කියලා. නෑ. මම වෙනදටත් වඩා සතුටින් යුතුව ධර්මයේ උනන්දුවෙන් හැසිරෙනවා කියනවා. උනන්දුවෙන් හැසිරෙනවා. ඔබ අපේක්ෂාවෙන් තොරව මැරෙන්න කියනවා. බලන්න මේ ජීවිතය අනිත්‍යයි කියන කාරණයයි මේ නකුල අම්මා කියන්නේ. ඒකට බලන්න මේ කොයි තරම් මේ හිතන්න බැරි අසිරිමත් උපදේශද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකපු ශ්‍රාවක ශ්‍රාවිකාවන් කතා කරන්නේ. කොච්චර දියුණු මට්ටමක් ඒ කාලේ මිනිස්සුන්ගේ හිතේ තිබිලා තියෙනවද කියලා තේරෙනවා පින්වත්නි. මේවා කියවද්දී අපිට. එහෙනම් ඒ දියුණු මට්ටම ඇති වෙන්නේ මේ කාරණා නුවණින් විමසනකොට. ඒ නුවණින් විමසන කෙනාට ඒ විදිහට හිතන්න පුළුවන් මානසික මට්ටමක් හැදෙනවා. බලන්න. ඉතින් මේ විදිහට ගොඩාක් උපදෙස් දෙනවා ඒ කාරණා මේ ඒ සූත්‍රයේ. ඉතින් ඒ විදිහට උපදෙස් දීලා මේ තව මේ අවස්ථාවක් කියනවා මේ කියන ඔබ හිතයි ඔබෙන් පස්සේ මම සීලය පුරුදු කරන්නේ නැහැ කියලා. නෑ. මම සීලය පුරුදු කරන කෙනෙක්. මම සීලය හොඳට පුරුදු කරන කෙනෙක්.
හොඳට පුරුදු කරන කෙනෙක් කියනවා. ඊළඟට කියනවා ඔබ හිතයි මේ ධර්මයේ මම අවබෝධ කරගන්න නැති වෙයි කියලා. ඇය කියනවා බුදුරජාණන් වහන්සේගේ ගිහිවත් අඳින ශ්‍රාවිකාවන් යම් තාක් ඇද්ද ඒ ශ්‍රාවිකාවන් අතර ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක් කියනවා මම. නකුල අම්මා ගැන කියන්නේ. එහෙනම් යථාර්ථය දැකපු කෙනෙක් ඔබ අපේක්ෂා කරන්නේ නැතුව මැරෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ මේ සංවාදයේ දිව්‍ය ශ්‍රවණයෙන් අහගෙන ඉන්නේ. නකුල පිතා සුව වෙනවා. නකුල පිතා සුව වෙලා හරි සතුටින් යුතුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඒතුළු බුදුරජාණන් වහන්සේ වදාලා නකුලේනි ඔබට මනාව වූ ලාභයක් නේ. මනාව වූ ලැබීමක් නේ. නකුල මාතා ඔබට මනාව වූ ලැබීමක් කියනවා. බලන්න මේ දෙන්නම ධර්මය අවබෝධ කරගත් දෙන්නේ. ඔබට මනාව වූ ප්‍රියමනාපව හැසිරෙන කෙනෙක් නේද මේ නකුල අම්මා කියලා. නකුල මාතා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරා. බලන්න පින්වත්නි, මේ ධර්මයේ දැකපු චරිත. එහෙනම් යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ අපි. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය ධම්මං මා කීයති. මේ ෂේ වෙලා යන දේවල් ෂේ නොවේවා කියලා ලබන්න බෑ මේ ලෝකේ කාටවත්. ෂේ වෙලා යන ජීවිතේ ෂේ වෙලා යනවාමයි. ඒක යථාර්ථය අපි දකින්න ඕනේ. ඊළඟ නැසෙන දේ නැසෙන්න එපා කියලා නස්සන ධම්මං මා නස්සතිති. නැසිලා යන දේ නැසෙන්න එපා කියලා අලබ්බනීයන් තානං ලබන්න බෑ සමනේනවා. කිසිම ශ්‍රමණයෙකුට බ්‍රහ්මණේනවා බ්‍රහ්මණයෙකුට දේවේනවා දෙවියෙකුට මාරේනවා මාරයෙකුට කෝචිවා ලෝකස්මින් මේ ලෝකයේ කිසිම කෙනෙකුට ලබන්න බෑ මේ නැසෙන දේ නොනැසීවා කියලා. ඒක ජීවිතයේ යථාර්ථයක්. නැසී යන දේ නැසී යනවාමයි. ඒක ප්‍රඥාවෙන් අපි දැක්ක යුතුයි. මෙන්න මේ උතුම් කාරණා හොඳට නුවණින් විමසන්න. හිමිදිරි පාන්දර ඔබට ඉගෙන ගන්න ලැබුණේ මේ කාරණා ටික. ඒ කාරණා ටික විමසන්න ජරාවටපත් වෙන දේ ජරාවටපත් නොවේවා කියලා ලබන්න බෑ. ඊළඟට ලෙඩ වෙන දේ ලෙඩ නොවේවා කියලා ලබන්න බෑ. මරණයටපත් වෙන දේ නොමැරේවා කියලා ලබන්න බෑ. ඊළඟට ෂේ වෙලා යන දේ ෂේ නොවේවා කියලා ලබන්න බෑ. නැසෙන දේ නොනැසීවා කියලා ලබන්න බෑ. මේ කාරණා හොඳට තේරුම් අරගෙන ඔබ අප සෑම දිනාටම මේ ජීවිතයේ යථාර්ථයම ස්පර්ශ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ජූලි මාස 28 වන දිනට 39 වන ජන්මදිනයේ යෙදුන එච්.එම්. ප්‍රභාත් සමන්ත ස්වාම පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චිර ජීවනයේ ලබත්තා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර නිසි ලැබේවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු සර්වපකාරයෙන් සාර්ථක කරගන්න මේ පින් උපකාර වේවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. මිය පරලෝකීය සොපිනෝනා එල්.එම්. රන්මැණිකා ඩී.එම්. සීලවති ඒ වගේම බේබිනෝනා යන ආච්චිලාටත් ඒ වගේම එච්.එම්. සිරිබණ්ඩා සහ හීන් බණ්ඩා යන සීයලාටත් ඒ වගේම එච්.ජී. පියසේන ලොකු තාත්තාටත් මේ පින් අනුමෝදන් වේවා. උදව් උපකාර කරපු සියලු දෙනා නමින් මේ පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. තිනාසි සාක්‍යා, ඒ වගේම අදීශ රන්සිලු, ඒ වගේම ටියා ශාස්ත්‍රී යන දරුවන් තිදෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චිර ජීවනයේ ලබත්වා කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වේවා. ඒ දරුවන්ටත් බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරු දැරියන් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින එච්.එම්. ගුණරත්න බණ්ඩාර
කමලාවති දිසානායක, ඒ වගේම ඩැනී ජයනෙත්ති, පියසීලී ගී ගණගේ යන දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වේවා. එච්.එම්. නන්දාවති නැන්දනියටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, දීර්ඝායුෂ සැප සම්පත් ලබත්වා. ඒ වගේම එච්.එම්. සිසිර, ඒ වගේම එච්.එම්. තමරා, එච්.එම්. චාමර, තිලින, ඒ වගේම අමරසිරි, සිඟිති යන සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රංජිත් ජයනෙත්ති, චන්ද්‍රාණී, ඒ වගේම ප්‍රියංගිකා ජයනෙත්ති, දයානන්ද පුෂ්පකුමාර ජයනෙත්ති, ඒ වගේම නිපුණ සමන් කුමාර ජයනෙත්ති, සම්මි යන සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දරුදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ ඒ සීල දෙනාට ධර්ම අවබෝධයේ පිණිස මේ උදාර පුණ්‍ය ධර්මයන් එකලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින, පීඩාවට පත් වෙලා සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභව බලයෙන් මේ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, දීර්ඝායුෂ සැප සම්පත් ලබත්වා. සෝසී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. මහමෙවුන අසපුවාසී, රටවාසී, ලෝවාසී, පිළිවෙත් පුරන, සිල්ගුණ දම් පුරන සීලෝම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. සුවසේ ධර්ම අවබෝධයේ පිණිස මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ ඒ සේවය කරන සීල දරුදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දින දම් ගුණෙන් සිස් සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන ජූලි මාස 28 වන දිනට 39 වන ජන්මදිනයේ යෙදුන එච්.එම්. ප්‍රභාත් සමන්ත ස්වාම පුරුෂයාට සෙත් පැතීම් පිණිස නම්බර් 194 1 සංගබෝවත්ත උළවිටකේ ගාල්යන් ලිපිනේ පදිංචි පින්වත් ශිරෝමී ජයනෙත්ති මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, දීර්ඝායුෂ සැප සම්පත් ලබත්වා. සුවසී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. නිවසේල සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ආරම්භන ඔබ සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, දීර්ඝායුෂ සැප සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් ඔබ සියලු දෙනාට එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.